අපනවතත් දොරමඩලාව සමග සංචරණ සීමා මැද සීමාව ගැනයි අපි කතා කරන්නේ. ලිමිට් එක කියලා කියන්නේ බෞද්ධ සම්ප්‍රදාය තුළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සීමාව ගැන සඳහන් වෙන අවස්ථා ගණනාවක් තියෙනවා. පොතපතේ බෞද්ධ සාහිත්‍යයේ අර සීමා මාලකය අපේ ගංගාරාමේ සීමා මාලකේ අපි පහුගිය දා පින්කමකුත් කළා. සංචරණ සීමා මැද රතන සූත්‍රය දේශනා කරන්නට අපි ඒ ස්ථානයේ යොදාගත්ත ගංගාරාම සීමා මාලකය. සීමා මාලකය කියන්නේ මොකක්ද? ඒ වගේම විහාරස්ථානවල තියෙන පෝය සීමාව. ගරුණීය ස්වාමීන් වහන්සේලාට පෝය කර්ම කරන්නට තියෙන සම්මත කරගත්ත සීමාව. මේවා සමහර අය දන්නේ නැහැ. පන්සල් වලට යන්නේ නැය දන්නවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. නමුත් හැම කෙනෙක්ම දන්නේ නැහැ මොකද්ද මේ සීමාව කියලා කියන්නේ. ඉතින් අර මේ ප්‍රේම සීමා මාලකය කියලා ගීතයක නම් සඳහන් වෙලා තියෙනවා. ඒ කුමන අර්ථයෙන්ද කියලා අපි වෙනම කතා කරමු. සීමා මාලකය පෝය සීමාව ගැන එහෙමත් අපි කතා කරන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේ. වසන්ත මහත්තයා මේ දැන් ඔබතුමා කිව්වා සීමා මාලකය කියලා කිව්වා පොය සීමාව කියලා කිව්වා. ওই දෙකම එකයි. ওই දෙකම එකයි. සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා දින 15කට වරක් සම්මත සීමාවකට රැස් වෙන්න ඕනේ. ඉතින් එදා බුද්ධ කාලේ නම් මෙයා කඩනකොට සිද්ධ වුණා. අපේ රටේ දැන් මේ වස් සමාදන් වුණාට පස්සේ ඇසළ මාසේ මේ චාරිත්‍රය මේ බුද්ධ නියමය කඩනකොට සිද්ධ වෙනවා මේ කටින පින්කම් අවසන් වෙනකම් මාස 3ක් හෝ 4ක්. ඉතින් මේ දින 15කට වරක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඝන පූර්ණය සහිතව රැස් වෙලා මේ කරන පවත්වන රැස්වීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ පොහොය කරනවා කියලා කියනවා. පොහොය කරනවා. සීමා මාලකේ සිද්ධ වෙන්නේ. දින 15කට වරක් රැස්වීම. එහෙනම් පොහොය දවසට රැස් වෙන හින්දා ඒකට ඉතින් පොහොය කියලාත් කියනවා. උපෝසත කර්මය කියනවා. අපේ ආගමික විනය වචනයෙන් උපෝසත කර්මය. ඉතින් ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම තමයි වෙන්නේ. ප්‍රාතිමෝක්ෂය කියන්නේ මූලික විනය නීති ටික. භික්ෂුන් වහන්සේලාට අදාළ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට අදාළ සතර පරාජිකාවන්ගේ පටන් මූලික විනය නීති ටික සිහිපත් කරනවා. මේ යම්කිසි ව්‍යක්ත දේශක භික්ෂුන් වහන්සේ උගත් කෙනෙක් තෝරනවා. උන්වහන්සේ ඒ ටික මතක් කරනවා. පාණාවාදී වෙන විනය නීති. ඉන් පස්සේ මේ නීති මේ කඩ කරපු කෙනෙක් ඉන්නවාද කියලා. අඤ්‍යතරංග ආපජිත්වා නලබති වික්ඛු විසද්දේ සංවාසං. කඩ කරලා තියනවා නම් පරාජිකා හතරෙන් එකක් හරි ඒ භික්ෂුවට නම් නැවත අපිත් එක්ක කටයුතු කරන්න බැරි වෙනවා. බුද්ධ නියමයේ හැටියට. ඉතින් තවත් ඊට මෙහා තියෙන විනය නීති යමක් කඩ කරලා තියෙනවා කියලා හොයලා බලලා හඳ ප්‍රතිකර්ම යොදනවා. අවශ්‍ය වුණොත් පුංචි පරීක්ෂණයක් පවත්වන්න නඩු විභාගයක් පවත්වන්න කටයුතු යොදනවා. ඒක එතෙන්දිමයි සිද්ධ වෙන්නේ. සමාම දේව යුතු නම් අවවාද කළ යුතු නම් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. දින 15කට වරක්. මේ හැටියට සංඝ සමාජයේ යහපැවැත්මට උපකාර වෙන විදිහට විනය පිටකයේම ඇතුළත් නියමයන්ට අනුකූලව දින 15කට වරක් හැම විහාරස්ථානයකම මේක සිද්ධ වෙන්නේ නැහැ. හැම විහාරස්ථානයකම පොහොය සීමාවක් පිහිටුවලත් නැහැ. සීමා සම්මත පොහොය සීමාවල් පිහිටුවලා තියෙන්නේ ප්‍රධාන විහාරස්ථානවල. ඉතින් මේ ප්‍රධාන ප්‍රදේශයේ තියෙන ප්‍රධාන විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා එක්රැස් වෙලා මේ කාලේ හැටියට ඒ සම්මත සීමාවේදී નિયમિત ඝන පූර්ණේ සහිතව මේ රැස්වීම පවත්වනවා. ගිහියෝ මේකට සහභාගී කරගන්නේ නැහැ. එයත්න්ට මේ කටයුතු නිරීක්ෂණය කරන්නවත් ඉඩක් දෙන්නේ නැහැ. පුබ්බ කරන පුබ්බ කිච්ච ඒවා සම්පූර්ණ කරලා කලින් කළ යුතු දේවල් නිම කළා රැස්වීම තියන්නේ. ඉතින් ඝන පූර්ණේ ආදී විමසලා. ඕක තමයි පොහොය කරනවා කියලා කියන්නේ. නැත්තම් මේ උපෝසත කර්මය කියලා කියන්නේ. නැත්තම් මේ සීමා මාලකයක පොහොයකයක සිද්ධ වෙන කටයුත්ත. ඉතින් මේක අපේ මේ නියෝජ්‍ය පොලිස්පතිතුමා මතක් කරපු කාරණේකට මම ගන්නම් නීතියේ සීමා. ඔය දෙකම එකතු කළා මම කාරණයක් කියන්නම්. මේ විනය ලෝකේ ඉතාමත් පැරණි නීති පද්ධතියක් ඉදිරිපත් කරපු ශාස්ත්‍රවේද බුදුහාමුදුරුවෝ. නීති පද්ධතියක් සහ ඒ නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් හදපු ශාස්ත්‍රවේදයා. ඉතින් මේ ඒක තියෙන ප්‍රාතිමෝක්ෂය අපේ විනය පිටකේ
මේ විනය නීතිවල අරමුණ. නීතිවල අරමුණ මිනිසුන් ඊරියා කරන එක. නීතිවල අරමුණ කියලා අමාරු වෙso හිතනවා. ඔය සංචාරන නීතිවලදීත් එහෙම හිතන අය ඉන්නවා. මේ අපිට කරදර කරන්න මේ දාලා තියෙන කියලා. අපේ නිදහස නැති කරන්න කියලා. නීති අරමුණ නොදැන මේ නීතිමය ආවරණය තුල ජීවත් වෙන්න බෑ මිනිසුන්ට. දැන් මේ අපේ විනය නීතිවල අරමුණු 10ක් පරාජික ඵලෙ තියෙනවා. මුලටම තියෙන්නේ මොකක්ද දන්නවද? සංඝ සුට්ටුතාය. යහපැවැත්ම. සංඝ සමාජය කියන ආයතනයේ සංවිධානයේ මනා පැවැත්ම. සාමකාමීව තමන්ගේ ඉලක්කයට ආහැකි පරිදි සසර දුක්ඛෙන් එතර වෙන්න ඉලක්කය සාධනය කරගන්න සාමකාමීව ඉස්සරහට යන්න පුළුවන් විදිහට සංඝ සමාජයේ යහපැවැත්ම. යහපැවැත්ම. මනා පැවැත්ම. සංඝ සුට්ටුතාය. අනික සංඝ පහසුතාය. මේ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ පහසු විහරණය. මේ දෙක බුද්ධ ධර්මයේ නීතිය එතකොට මිනිසුන්ගේ නිදහස නැති කරන්න නෙමෙයි මේ විනය නීති පනවලා තියෙන්නේ. තියෙන නිදහස උදුර ගන්න නෙමෙයි. සීමාවල් නීතියෙන් ඇති කරලා තියෙනවා. ඇති කරලා තියෙන අපේම යහපතට. අපේම යහපතට අපේම යහපැවැත්මට මනා මේ පැවැත්මට උපකාර වෙන කාරණයක් හැටියට නීතියෙන් සීමාවල් පනවන නීති පනවන්නේ. නීතිවල අරමුණ ඒක. විනය නීතිවල. ඉතින් දැන් මේ තියෙන මේ නිරෝධායන නීතිවලත් එහෙමයි. එතන ඉතින් හුඟක් අයට දැන් අවධිකමකුත් නැති නිරෝධ කියන වචනේත් අපේ වචනයක්. ඉතින් අපි දුක්ඛ නිරෝධාරි සත්‍ය කියනවා. එතන කියන්නේ ඉතින් නිදහස් වීම දුකෙන් නිදහස් වීම කියන අර්ථයත් එක්ක රෝධ කියන්නේ හිරගෙදරට. නිරෝධ කියන්නේ හිරෙන් නිදහස් වීම. සසරින් අත් මිදීම කියන්නේ. ඉතින් මේ දැන් නිරෝධායන පනතක් තියෙනවානේ අපේ රටේ බොහොම පැරණි පනතක්. පැරණි පනතක් තියෙනවා. ඒ කියන්නේ පනතක් කියන්නේ නීතියක්නේ. නීතියක් හැටිය සම්මත නීතියක්. ඉතින් මේ නිරෝධායන පනත වුණත් සමහර ඇත්තෝ හිතනවා නම් මේක අපිට කරදරයක්. අපේ නිදහස නැති කරන අපේ හිරියාර කරන අපිට ඕන විදිහට එහාට මෙහාට යන්න දෙන්නේ නැහැ කියලා. ඒ හැත්තන්ගේ නොදැනුවත්කම මෝඩකම එතකොට මේ සමාජය පවත්වාගෙන යන්න බෑ. අර පහසු විහරණයත් මනාපයත්මත් දෙකම කඩා වැටෙනවා. ඊළඟට අර අපේ වෛද්‍යතුමත් මතක් කරා චොට්ටක් මට හිතෙන්නේ මේ නිදහස කියන එකත් ඔකට සම්බන්ධයිනේ. තරුණ කාලේ හුඟක් දරුවෝ කැමති නිදහස සීමා වික්මවා යන්න. නිදහස සීමා ඉක්මනට පෙළඹෙනවා. තරුණ කාලේ මේ සත්තු උනත් එහෙම තමයි මට හිතෙන්නේ. දැන් ඔය මේ වහුපටව බැඳලානේ ඉන්නේ. ඊලන්දාරි වහුපටව හරි වසයි. එවුන් ලියාගත්තාම යන යෑම අර වැඩිහිටි හරක් වගේ නේ. පස්ස විසි කරලා නැට රවුම් කරලා වෙල දෙබෑ කරගෙන දුවන්නේ. හොඳ මේ නාබර වස්සෝ. ඒ වෙලේ තියෙන වැට කඩළු සීමාවල් එකක් බලන්නේ යා. එහෙමනේ. ඉතින් ඒ තරුණ වයසේ සීමාව ඉක්මවා යන්න කැමති බොහෝ විට ඒත් හිතනවා මේ නීතියෙන් ඇති කරලා තියෙන සීමාව ආගම ධර්මයෙන් ඇති කරලා තියෙන සීමාව චාරිත්‍ර වලින් අපේ මේ නියෝජ්‍ය පොලිස්පතිතුමා මතක් කළා වගේ චාරිත්‍ර වලින් ඇති කරලා තියෙන සීමාවල් මේවා මේ අපිට හිරිහැරයක් කියලා. ඒ හින්දා ඒගොල්ලෝ සීමා මායිම් ඉක්මවන තැනක් තියෙනවා නම් එතෙන්ට එකතු වෙනවා. එහෙම ව්‍යාපාර වලට හරි කැමතියි. එහෙමයි ඉන්නවා හැම තරුණෙක්ම නෙවෙයි. ඉතින් මේ ඒකත් විශේෂයෙන් අපි මෙතෙන්දී සිහිපත් කරන්න ඕනේ තරුණ ජවයත් එක්ක මේ සීමාවල් පවත්වාගෙන යන එක ටිකක් අමාරුයි කොයි සමාජයක වුණත් කොයි වකවානුවක වුණත්. ඉතින් මේ එහෙම නැතත් වැඩිහිටියෝ බොහෝ විට සීමාව ඉක්මවා යන අය ඉන්නවා බොහෝ කාරණාවලදී හැම දෙයකදීම වගේ. ඕනෑම තැනැත්තෙකුට කියවනක් තියෙනවා මේ තමාගේ හැරමිටිය කරකවමින් පදික වේදිකාවේ ගමන් කිරීමට නිදහස තිබේ. නිදහස තියෙනවා. එයාට අයිතියක් තියෙනවා. එයාට නිදහසක් තියෙනවා. එහෙත් ඒ නිදහස අනිත් තැනැත්තාගේ නාසය ඇති තැනින් කෙලවර වේ. ඒ කියන්නේ නිදහසට සීමාවල් තියෙනවා.
නිදහසේ සීමාවල් නැත්තම් ඒ නිදහසට කියන්නේ වල්බూరు නිදහස කියලා. ඈ බුද්ධ ධර්මයේ තියෙන නිදහසේ විශාල සීමාවල් තියෙනවා. දැන් ඔය බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් නේ දේශනාවනේ කාලාම සූත්‍රය. සමහර බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ මේකේ සීමාවක් නැහැ කියලා. මේක වල්බూరు නිදහසක් දීලා තියෙනවා කියලා. ඉතින් අලුත් සූත්‍රේ නෑ. කාලාම සූත්‍රය. කාලාම සූත්‍රය. කුසල අකුසල කියන සීමාව දීලා තියෙනවා. ඒ සීමාවල් වලින් එහා පැත්තට යන්න බෑ. නුවණැත්තෝ විසින් පසසන දේවල් කරන්න පුළුවන්, ගරහන දේවල් කරන්න බෑ. ඒ නිදහස දීලා නෑ. විඤ්ඤෝ ගරහිත විඤ්ඤෝ පසත්ත. නුවණැත්තෝ විසින් පසසන දේවල් කරන්න පුළුවන්. ගරහන දේවල් කරන්න නිදහස දීලා නෑ. කුසල් කරන්න නිදහස, අකුසල් කරන්න නිදහස දීලා නෑ. කාලාම සූත්‍රය. එතකොට හිතසුව පිණිස පවතින දේ කරන්න නිදහස දීලා තියෙනවා. අහිත දුක් පිණිස පවතින දේ කරන්න නිදහස දීලා නෑ. ඉතින් එහෙම නිදහසක් දුන්නොත් මේ සමාජය ගෙනියන්න බෑනේ. ආගම ධර්මයෙන් ගෙනියන්නත් බෑ. බුදුහාමුදුරන්ට වසන්නත් හම්බෙන්නේ නෑ. ඉතින් මේ එහෙම නිදහසක් දීලා නෑ. ආගම ධර්මයේ උනත් සීමා සහිත නිදහසක් දීලා තියෙන්නේ. සීමාවල් තියෙනවා. ඉතින් මේ අපේ පහසුව සහ අපේ යහපැවැත්ම සඳහා මේ විනයෙහි දීලා තියෙන විනයෙහි උනත් ඒ නීති පනවලා තියෙන්නේ. පුසත කර්මය ගැන ඔබතුමා ඇහුවේ. ඉතින් විනය නීති ගැන විමසන සහ ඒවා ක්‍රියාවට නගන යාන්ත්‍රණී වැදගත්ම අවස්ථාවක් නේ උපෝසත කර්මය පොහොය කිරීම. ඒ අපේ ආදර. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් එහෙම ඉස්සර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් තරග දවස් ගාණක් තිස්සේ ගහලා තියෙනවා. තරග පැවැත්වෙනවා. ඔහේ යනවා දවස් ගාණක් යනවා දැවිලා ඊට පස්සේ ආයෙ කට්ටියක් ඇවිල්ලා ගාලා ඔය දිනනකම් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අපි දන්න ඉතිහාසයේ ඕක හරි අපහැදිලි. නමුත් තියෙන විදිහට එහෙම තමයි. ඊට පස්සේ මේ ටෙස්ට් තරගවලනේ ඔය වැඩේ උනේ. මේක පන්දු වාර ගානට සීමා කළා. සීමිත ඕවර තරග පටන් ගත්තා. එතකොට ඕවර ගානයි. ඒ කියන්නේ පන්දු වාර ගානකට 50ද 20ද දැන් 10ටත් ඇවිල්ලා දැන් 5ටත් ගායිද 1ටත් ගායිද දන්නේ කොහොමද සීමිත ඕවර ගානට එනකන් ආවා. මම මේ සීමාව කියන වචනේ යෙදිච්ච අවස්ථා. ඒ වගේම ඉස්සර හැම තැනකම නවත්තනවා බස් රථ ගමන් කරනකොට හැම නැවතුමකම ඊට පස්සේ ශීඝ්‍රගාමී සීමිත නැවතුම් බස් රථ තමයි. දැන් කීපයක විතරයි නවත්තන්නේ. දුම්රියත් එහෙමයි. දුම්රිය වල දෙක තුනක තමයි අතරමැද කොළඹ ඉඳලා නුවරට යනකොට එහෙමයි ඔක්කොගේම නවත්තන්නේ නැහැ. ඒ වගේම දැන් ඔය නීතිය පැත්තේ ගත්තාම පොලිසිය මහත්තුරුත් මේ සීමාවල් පනිනවද කියලා බලන කට්ටියන්නේ පොලිසිය මහත්තුරු අජිත් රෝණ මහත්තයාත් පටන් ගත්ත කාලේ තමයි බලන්නත් ඇති. වේග සීමා පයින්නවද මේ සීමා මේගොල්ලෝ ඉරි පයින්නවද කපනවද එහෙම කියලා මේ සීමා මනින පිරිසක් තමයි මේ කඩනවාද කියලා බලන පිරිසක් තමයි පොලිසිය. මම පොලිසියට සීමා ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා නේද පොලිස්පතිතුමා? ඔව් ඇත්තටම දැන් මම හිතන්නේ මේ වටේදී මම ගොඩක් වෙලාවට නීතිය සීමාවන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට ඉස්සෙල්ලා හසන්ත පොඩි තැනකට මම පොඩ්ඩක් ගෙනියනවා මේක අහගෙන ඉන්න අපේ සමහර වෙලාවට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තරුණ තරුණියෝ ඉන්න පුළුවන්. මේ ඉගෙනීමට සීමාවක් තියනවද කියලා හසන්ත? ඉගෙන ගන්න කෙනෙකුට සීමාවක් තියනවද කියන කාරණේ පිළිබඳව පොඩ්ඩක් අපි සලකලා බලන්න ඕනේ. දැන් ඇත්තටම අපි ඉගෙන ගත්ත ඇද්ද? මම උපාධියක් කරා. ඊට පස්සේ එහෙම නැත්නම් මම පශ්චාත් උපාධියක් කරා. මම ආචාර්ය උපාධියක් කරා. මම ආචාර්ය උපාධි දෙකක් කළා. දැන් මෙහෙම හිතලා අපිට මේ ඉගෙනීම කියන එකට සීමාවක් පනව ගන්න පුළුවන්ද කියලා. මම අහලා තියෙනවා හසන්ත පොඩි කතාවක්. මේ බමුණෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා එක ප්‍රදේශයක ඉන්දියාවේ. ඒ හිටියාම එක බමුණෙක් එයාගේ වයස සම්පූර්ණ වෙලා වලක් කපලා ඊට පස්සේ වලට ගාවට ගිහිල්ලා අනිත් බමුණට කතා කරලා වැඳලා මම තව පැය 3කින් මිය යනවා මේ ඉතින් ඒක හින්දා ඔක්කොගෙම සමු අරගෙන වලට ගිහිල්ලා නිදාගෙන තියෙනවා. දැන් වෙලාව 9යි මම 12 වෙනකොට මිය යනවා. එයා මෙච්චර කාලයක් ප්‍රගුණ කරපු ශාස්ත්‍රය හැටියට මිය යනවා කියලා. ඉතින් 10 වුණා 11 වුණා 12 වුණා මැරුන්නේ නැහැ. අනිත් බමුණ වලගාවට ඇවිල්ලා කිව්වලු මම උඹට කිව්වේ නෑ උඹේ ওই සාත්‍රේ වැරදි උඹ අද නෙමෙයි මිය යන්නේ උඹ හෙට උදේ 10ට තමයි මැරෙන්නේ කියලා. මේක මේ කතාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අර බමුණ වලෙන් නැගිටලා ඇවිල්ලා අනිත් බමුණට වැඳ වැටෙන්න පටන් ගත්තලු. ඔව් මම ඉගෙනගෙන තියෙන්නේ මෙච්චර කාලයක් බොරු දෙයක්. මට කියලා දීපන් කොහොමද මේ සාත්‍රය කියලා
හෙට උදේ 10ට මැරෙනවා කියන එක කියලා දෙන්න කියලා කියලා තියෙනවා. දැන් එතකොට ඒ බමුණ හෙට උදේ 10ට මැරෙනවා හසන්ත. දැන් මෙයාගේ ශාස්ත්‍රය හැටියට අද උදේ 10ට නමුත් හෙට උදේ 10ට මැරෙනවා. හැබැයි ඒ වුණත් ඔහු ඇවිටිලි කරලා තියෙනවා මට මේක කියලා දෙන්න කියලා. මොකද ඔහු තව පැය 24කින් මැරෙනවා. ඒ මැරුණත් ඔහුට ඒක ඉගෙන ගන්න ඕනෙකම තිබුණා. ඒ කියන්නේ මේ ඉගෙන ගැනීම කියන එකට උපාධි අරවා මේවා නම් වෙනම කතාවක්. නමුත් මේ අපිට ලෝකේ තියෙන දේවල් ඉගෙන ගන්න, දැනුම වැඩි කරගන්න අපිට සීමාවක් නැහැ. දැනුම කියන එක වයසත් එක්ක වැඩි වෙන්නේ නැහැ. කවුරු හරි හිතනවා නම් දැනුම වයසත් එක්ක වැඩි වෙනවා කියලා ඒක එහෙම වෙන්නේ නැහැ හසන්ත. කවුරු හරි හිතනවා නම් තමුගේ තනතුරුත් එක්ක දැන් මම සහකාර පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ තනතුරු වැඩි වෙනකොට දැනුම වැඩි වෙනවා කියලා එහෙම වැඩි වෙන්නෙත් නැහැ. වයසත් එක්ක වැඩි වෙන්නෙත් නැහැ. නිලයන් එක්ක දැනුම වැඩි වෙන්නෙත් නැහැ. දැනුම හඹාගෙන යන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ඉගෙනීම කියන එකට හොඳට මතක තියාගන්න ඕනේ අපේ පාසල් ශිෂ්‍යෝ, දරුවෝ, වැඩිහිටි අය ලෝකේ පරිපූර්ණ මිනිහෙක් බවට වෙන්න නම් ඉගෙනීම කියන එකට නම් සීමා දාගන්න එපා. ඉගෙනීම කියන එකට ඒ වගේ දේවල් වලට සීමා නැති වුණාට කාටවත් ඒකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. දැන් හසන්ත සමහර සීමාවන් තියෙනවා. ඒ සීමාව කඩාගෙන ගියොත් ඒකෙන් තව කාට හරි බලපෑමක් වෙනවා, අගතියක් වෙනවා. නමුත් ඉගෙනීම කියන එකේ සීමාව නැහැ. ඕනෙ කෙනෙකුට ලෝකයේ ගවේෂණය කරලා ඉගෙන ගන්න පුළුවන්. දැන් අද වෙනකොට අපි පිළිගන්න ඕනේ ලෝකෙ මෙච්චර කාලයක් මිනිස්සු මේ සබාදහමේ දේවල් ගැන සමහර වෙලාවට අපිට නොදකින්න පැත්ත ගැන කතා නොකරපු අය ලෝකයේ තියෙන වෙනත් බලවේග ගැන කතා කරන්න පටන් ගන්නවා කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් ඒක නිසා ඒක මතක තියාගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි හසන්ත මම කියන්න ඕනේ මේ ලංකාවේ නීතියත් එක්ක පොඩ්ඩක් අපිට තියෙන සීමාවන් ගැන කතා කරන්න කැමතියි. අපේ රටේ මේ අධිරාජ්‍යවාදීන් මේ රටේ නීතිය ස්ථාපිත කරන්න ඉස්සෙල්ලා අපේ රටේ නීති පද්ධතියක් තිබුණා හසන්ත. ඒ නීති පද්ධතිය තමයි රජවරුන්ගේ සිංහල රාජාවලිය තුල තිබිච්ච නීති පද්ධතිය. මේ නීති පද්ධතියට පසුබිම වුණේ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරපු පරිදි මේ බුදුන් වහන්සේගේ තියෙන බුදුන් වහන්සේ විසින් දේශනා කරපු ත්‍රිපිටකයේ තියෙන විනය පිටකයේ තියෙන කාරණා තමයි. ඒ වගේම අසන්ත ලෝකේ බොහෝ නීති පද්ධති වලටත් මූලාශ්‍රයක් සැපවුනේ අපිට ඒගොල්ලෝ පිළි නොගත්තට නොකිව්වට බුදුදහමේ විනය පිටකයේ තියෙන සමහර දේවල් අනෙක් පාර්ශවයට අහුම්කම් දීම, ඒ වගේම අනෙක් පාර්ශවයෙන් තොරතුරු ලබාගෙන ඉදිරිපත් කිරීම, විත්තිපක්ෂයටත් උත්තර බඳින්න අවස්ථාවක් ලබා දීම, මේවා අපේ හැමදෙරේ ඔක්කොම බිහි වුණේ මේ බුදුන් වහන්සේගේ විනය පිටකයේ තියෙන බොහෝ කාරණාත් එක්ක තමයි බිහි වුණේ. ඒ වගේම ඇපල් කරන එක හසන්ත මේවා ඔක්කොම බිහි වුණා. දැන් මේවා ඔක්කොම බිහි වෙලා මේ නීතිය වර්ධනය වෙලා එනකොට හසන්ත මිනිස්සුන්ගේ බල කාමයට එක්ක මේ ලෝකයේ යුද්ධ ඇති වෙන්න පටන් ගත්තා. පළවෙනි මහා ලෝක යුද්ධය ඇති වුණා. මිනිස්සු ලක්ෂ ගාණක් මැරුණා. දෙවෙනි ලෝක යුද්ධය ඇති වුණා. මේ දෙවෙනි ලෝක යුද්ධය ඇති වුණාට පස්සේ බිහි වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වගේම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය 1948 දෙසැම්බර් මාසේ 10 වෙනිදා. ඒ බිහි වෙලා මේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත වුණා. ඒවත් එක්ක ලෝකේ නීති ඇති වෙන හැටි, ලෝකේ නීති වලින් මිනිස්සු පාලනය වෙන හැටි, මේවා ගැන අලුත් දේවල් ඇති වෙන්න පටන් ගත්තා. දැන් අපි ගත්තොත් එහෙම හසන්ත අපේ රට බැලුවොත් එහෙම අපේ රටේ තියෙනවා, අපේ රටේ අපේ නීතිය හැදිලා තියෙන්නේ නීති පද්ධති 5ක එකතුවක් හැටියට. මොකද්ද මේ නීති පද්ධති 5? එකක් තමයි අපේ රටේ 1815 මාර්තු මාසේ 2 වෙනිදාට ලංකාවේ උඩරට රාජධානිය යයි කියපු ප්‍රදේශයේ හිටපු මිනිස්සුන්ට භාවිතා වෙච්ච සිංහලයන්ගේ නීතිය හෙවත් උඩරට නීතිය කියන එක නීතියක් තමයි අපේ රටේ තාමත් තියෙනවා. ඒක දෙවෙනි කාරණේ තමයි අපේ රටේ යාපනයේ ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු ඉන්දියාවේ මලබාර් සම්භවයක් තියෙන ද්‍රවිඩයින්ට අදාළ නීතිය තමයි තේසවලමේ නීතිය කියන නීතිය. ඒ වගේම අපේ රටේ හිටපු මුස්ලිම් වරුන් කාලයක් තිස්සේ පදිංචි වෙලා හිටපු මුස්ලිම් වරුන්ට අනුව 1804 දී ඇලෙක්සැන්ඩර් ජොන්සන් කියන ඉංග්‍රීසි අගවිනිසුරුතුමා විසින් එකතු කරලා සම්මත කරපු මුස්ලිම් නීතිය. ඒ වගේම ලන්දේසි අධිරාජ්‍යවාදීන් විසින් බතාවියානු සහ ඕලන්ද සම්ප්‍රදායට අනුව මේ රටේ පිහිටවපු රෝම ලන්දේසි නීතිය. ඒ වගේම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් 1815 මාර්තු මාසේ 2 වෙනිදා ඉන් පස්සේ මේ රටේ ස්ථාපිත කරපු ඉංග්‍රීසි නීතිය. මේ නීති පද්ධති 5
සංකලනයක් හැටියට තමයි අපේ නීතිය හැදිලා තියෙන්නේ. එතකොට අපේ නීතිය දිහා බලනකොට විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සීමාවන් මොනවද කියලා හසන්ත. ප්‍රධාන කාරණේ තමයි අපි බැලුවොත් එහෙම දැන් හැමෝම කතා කරනවා සංචාරණ නීතිය ඇස්සෙත් උද්ඝෝෂණ තියෙනවා. එතකොට අපි උද්ඝෝෂණ තියෙනවා, විරෝධතා ව්‍යාපාර තියෙනවා, අත්අඩංගුවට ගැනීම කරනවා මේවා සම්බන්ධව. එතකොට හසන්ත අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා 10 වෙනි ව්‍යවස්ථාවේ ඉඳලා 17 වෙනි ව්‍යවස්ථාව දක්වා තියෙනවා මූලික අයිතිවාසිකම් කියලා, ෆන්ඩමෙන්ටල් රයිට්ස් කියලා. මේ යටතේ තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ භාෂණේ, ප්‍රකාශනයේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. දැන් එතකොට අපි අපේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම කිව්වා මොකද අද කාලෙට මේක මට ඉතාම හොඳින් කියන්න ඕනේ මේ සමහරව හිතනවා මේක මේ වල්බూరు නිදහසක් කියලා අපේ හාමුදුරනේ. දැන් ඒකනේ දැන් අපි ගත්තොත් එහෙම ඕනනම් හසන්ත මගේ ෆොටෝ එකක් දාලා හෙට ඕන දෙයක් ගහන්න පුළුවන් Facebook එකේ. හෙට ඕන දෙයක් ගහන්න පුළුවන් Instagram එකේ. කවුරු හරි ගහන්න පුළුවන් ඕනනම් මමයි මෙතුමයි මෙතන කතා කර ඉන්නකොට ගහන්න පුළුවන් මේ පොලිස් කාරයෙක් දොස්තරයෙක් එක්ක ITN එකේ සාකච්ඡාව අතරතුර තේබොන වෙලාවේදී කුමන්ත්‍රණයක්. මොකක් හරි ගහන්න. මම මේ කියන්නේ උදාහරණයක්. දැන් ගහපුවාම ඕකට කමෙන්ට් වැටෙනවා අසන්ත. ඔව් මුන් දෙන්න මූව නම් මං අඳුරනවා, මූව අඳුරන්නේ නැහැ. මුන් දෙන්නම හොරු වෙන්න ඇති. හොඳ ඒවත් ගන්නවා. දැන් ඊට පස්සේ ඕක කමෙන්ට් වැටි යනවා අසංක. එතකොට දැන් අද වෙනකොට වෙලා තියෙන්නේ මේ ඔක්කොම අභිබවා රටේ අර අපේ හාමුදුරනේ අර බුදුන් වහන්සේ කියලා තියෙනවානේ මේ ඇත්ත විදියටම දකින්නත් නැත්ත විදියට දකින්නත් ඕනේ කියලා මේ සාරංච සාර්ථෝ ඤත්වා අසාරංච අසාර්ථෝ කියලා වෙන්නේ එක නෙමෙයි. අද වෙලා තියෙන්නේ මේ නිදහස පාවිච්චි කරලා සමහර අය මේ ඇත්ත නැත්ත හැටියට දකින්න නැත්ත ඇත්ත හැටියට දකින්න. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාවේ තියෙනවා හසන්ත ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. තොරතුරු දැනගන්න පුළුවන්. තොරතුරු ලබා ගන්න පුළුවන්. හැබැයි මේක සීමා වෙනවා හසන්ත කාරණා 5කට. මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15/7 විස්තර කරලා තියෙනවා. ඕනෙ කෙනෙකුට ජාතික ආරක්ෂාවට පටහැනි යමක් තියෙනවා නම් ඒවා ප්‍රකාශ කරන්න බෑ. මේවා නඩු තීන්දුව වලින් සනාථ වෙලා තියෙනවා. මේවා මේ අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ආවේ අපේ හිටපු පාර්ලිමේන්තුව පාලකයෝ හදපුවා නෙමෙයි. මේවා මුළු ලෝකෙම පිළිගත් එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයෙන් ආපුවා. ඒ වගේම ජාතික ආරක්ෂාව, සෞඛ්‍ය, සදාචාරය, අන්‍යයන්ගේ අයිතිවාසිකම්, නන්වැදෑරුම් නිදහස මේවට හානියක් වෙනවනම් ඒවා පාවිච්චි කරන්න බෑ. දැන් සමහර විට තොරතුරු දැන ගැනීම කියලා තියෙනවා. ඒක හොඳයි. තොරතුරු දැනගන්න ඕනේ. ඒකෙන් තියෙන යම් ආකාරයක දූෂණ, වංචා ඒවා නැති වෙන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි දැන් තොරතුරු දැනගන්න ඕනේ කියලා අපි හිතමු පොලිසියේ තියෙන පැමිණිල්ලක් තොරතුරක් හැටියට ලබාගෙන ඒක විත්ති පාර්ශවයට ගිහිල්ලා ඒ නඩුවට අගතියක් වෙනවා නම් එතකොට ඒකෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා හැම වෙලාවෙම අන්‍යයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නත් ඕනේ. දැන් අපි බැලුවොත් එහෙම උද්ඝෝෂණයක් පවත්වන්න, විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. අපි පොලිසියයටත් කියලා තියෙන්නේ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර වලට පුළුවන් තරම් උදව් කරන්න අතහිත දෙන්න ඒවා පවත්වන්න. හැබැයි කවුරු හරි කෙනෙක් පාර බ්ලොක් කරගෙන තව කෙනෙකුගේ අයිතිවාසිකම් නැති කරගෙන ඒවා පාවිච්චි කරන්න බෑ. ඒ වගේම කාට හරි කෙනෙකුට මඩ ගහන්න, කාට හරි කෙනෙක්ගේ චරිතය විනාශ කරන්න, කාට හරි කෙනෙක්ගේ පුද්ගලික චරිතය විනාශ කරන්න, ආයතනයක් විනාශ කරන්න, රටේ නීති පද්ධතියට හානි කරන්න කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම් අපි හිතමු Facebook එක හරි අරගෙන එහෙම කරන්න බෑ. දැන් මේ මිනිස්සු කියනවා අදහස් ප්‍රකාශ කරන්න නිදහස් තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඒ තියෙන පටු සීමාවන් තුල ඕනි විදිය අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා කරලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ මේ ජාතික ආරක්ෂාවට, සෞඛ්‍යයට, සදාචාරයට, අනිත් අයගේ අයිතිවාසිකම් වලට, නන්වැදෑරුම් නිදහසට හානියක් වෙන්නේ නැති දේවල් විතරයි. ඊළඟ කාරණේ තමයි හසන්ත විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතු කාර්යයක් තමයි අපි ගත්තොත් එහෙම මේ අපේ රටේ සමහර අවස්ථාවලදී බොහෝ කාරණාවලදී දක්නට ලැබෙන දෙයක් තමයි මේ නීතිය ක්‍රියාත්මක වීමේදී, රථවාහන නීතිය ක්‍රියාත්මක වීමේදී තියෙන කාරණා.
දැන් රතවාහන නීතිය ක්‍රියාත්මක වෙනකොට හසන්ත ඒකත් එහෙමයි. මිනිහෙක් පාරට වාහනයක් දානකොට හිතනවා අපිට ඕනේ විදියක පදවන්න පුළුවන්. හෝන් එක පාවිච්චි කරනවා තමුන්ට ඕනේ වෙන විදිහට. good morning කියන්නත් හෝන් එක ගහනවා. යාළුවා ළඟින් යනකොටත් හෝන් එක ගහනවා. බස් දෙක මාරු වෙනකොටත් හෝන් එක ගහනවා. ඉතින් ඊට පස්සේ කවුරු හරි බහිනකොටත් හෝන් එක ගහනවා. නගිනකොටත් හෝන් එක ගහනවා. මේ වගේ අවස්ථාවලදී නිකන් යන ගමන් විනෝදෙටත් හෝන් එක ගහගෙන යනවා. ඉතින් මේවට සීමාවන් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ රථවාහන නීතියට තියෙන සීමාවන් උල්ලංඝනය වෙනින් දැන් අද උදේ බැලුවත් හසන්ත අද උදේ දැන් ඊයේ සංචාර සීමා ක්‍රියාත්මක වෙච්ච ඉරිදා දිනයක්නේ මරණ 6ක් තියෙනවා රියාන තුරුන් වෙච්ච අද උදේ මරණ 6ක් තියෙනවා. හැබැයි මේ 6න් 5ක්ම වෙලා තියෙන්නේ තව වාහනයක හැපිලා නෙමෙයි හසන්ත. මොකද වෙලා තියෙන්නේ? ඊයේ පාරේ වාහන අඩුයිනේ. තමුන් එලවගෙන ගිය වාහනේ ගහක හැපිලා එක්ක පෙරලිලා එක්ක වලකට වැටිලා එහෙම නැත්නම් ලයිට් කණුවක වැදිලා එහෙම නැත්නම් වෙන කොහේ හරි හැදිලා මේ වෑන් වෙච්ච මරණ තමයි ඊයේ දවස් ඇතුළත තියෙන මරණ 5ක්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි අපේ නීති පද්ධතිය ගැන බලනකොට අපිට සීමාවන් පනවලා තියෙනවා. ඒ සීමාවන් ඇතුලේ තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඒ සීමාවන් තියෙන්නේ සමාජයක පැවැත්ම සහ යහපත සඳහා. ඉතින් ඒ සීමාවන් තුල කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මම හිතන්නේ අපිට තවත් කතා කරන්න පුළුවන්. ඒ වටේදී මම බලාපොරොත්තු වෙනවා මේ සංචරණ සීමාවන් ගැනත් ඒ වගේම ඒ සම්බන්ධ නීතිමය තත්ත්වය ගැනත් අපි කොහොමද කටයුතු කරන්න ඕනි කියලා කියන්න. මොකද රටක නීතියක් පවතින්නේ අසංක චාරිත්‍රයක් පවතින්නේ හසන්ත ඒක මිනිස්සු බහුතරයක් ගරු කරන හින්දා විතරයි. එහෙම ගරු කරේ නැත්නම් ඒ නීතිය වැළලීලා යනවා. ඒ නීතිය මිනිස්සු පිළිගන්නේ නැහැ. දැන් ඔබ අරගෙන බලන්න අපේ රටේ මිනිස්සු අතර තිබුණා නීතියක් මොකද්ද මේ තට්ටුමාරු ගොවිතැන කියලා. නැත්තම් කට්ටිමාරු ගොවිතැන කියලා. නැත්තම් එහෙම නැත්තම් තිබුණා අඳ ගොවි ක්‍රමය කියලා. මගේ කුඹුර තව කාට හරි කෙනෙකුට දෙනවා එයා වගා කරලා මට කොටසක් දෙනවා. බලන්න මේවා මේ තිබිච්ච චාරිත්‍රය ඊට පස්සේ පනත් හැටියට ඇවිල්ලා කොච්චර අපේ රටේ නීතිගත වුණාද කියලා. අධිරාජ්‍යවාදී පාලකයෝ 1815 මාර්තු මාසේ 2 වෙනිදා උඩරට ගිවිසුම අත්සන් කරන වෙලාවේ උඩරට ගිවිසුමේ 6 වෙනි වගන්තියේ කෑල්ලක් දැම්මා. ඒ කිව්වේ යම් රටක් යටත් කර ගන්නකොට ඒ රටේ මිනිස්සුන්ගේ චාරිත්‍ර වලට ගරු කරන්න ඕනේ කියලා. උඩරට ගිවිසුම අත්සන් කරනකොට අපේ හිටපු උඩරට අධිකාරම්වරු ඒ උඩරට හිටියෝ ප්‍රභූ පැලැන්තිය මේකට අත්සන් කළා. රොබර්ට් බ්‍රවුන්රි ගාණ්ඩුකාරයා අනිත් පැත්තෙන් අත්සන් කරනකොට කොච්චර අපි සුද්දන්ට බැන්නත් බනින්න ඕනේ අපේ රටේ සංස්කෘතිය ඒගොල්ලෝ විනාශ කරා. හැබැයි මේ වගන්තිය දැම්මා අපේ රටේ තියෙන සංස්කෘතියට නීති වලට ගරු කරනවා කියලා. ඒක තමයි ඒගොල්ලෝ දිගටම දළදා පෙරහැර පැවැත්වුවේ. ඒක තමයි දන්ත ධාතුන් වහන්සේට ප්‍රධානත්වයේ දීලා කටයුතු කරේ. මොකද ඒ අධිරාජ්‍යවාදීන් රටවල් අල්ලගත්තා ඒගොල්ලන්ගේ රටේ නඩු තීන්දුවක් ප්‍රකාශයටපත් වුණා රටක තියෙන මිනිස්සුන්ගේ චාරිත්‍ර වලට ගරු කරන්න කියලා. චාරිත්‍ර හැදලා තියෙන්නේ සීමා වලින්. ඒ නිසා ඒ සීමා වලට ගරු කරලා කටයුතු කරන්න අපි හැමෝම දැනගන්න ඕනේ. කතා කරන එක නීති මගින් සීමා කරන්න පුළුවන් වෙයි. ඒ වගේම ලියන එකත් නීති මගින් ලිවීම කෙසේතත් ප්‍රකාශයට පත් කිරීම මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කිරීම සීමා කරන්න පුළුවන් වෙයි. කතා කරන එක ලියන එක පළ කරන එක සීමා කරන්න පුළුවන් වුණාට හිතන එක සීමා කරන්න පුළුවන්ද නීතියේ? ඇත්තටම කතා කරන එකේ සීමාවල් වුණ අසභ්‍ය වචන කිව්වොත් එහෙම දැන් මේ රූපවාහිනී වැඩසටහනට කතා කරලා කෙනෙක් අසභ්‍ය වචනයක් කතා කළොත් මේ වැඩසටහනට එන කෙනෙක් එහෙම කතාන එකේ සීමාවක් තියෙනවා. අපි ඊට දෙන්නෙත් නැහැ සංස්කරණය කරනවා අපි කපලා දානවා. අසභ්‍ය වචනයක් කියන්න බෑ. සමාජයට වැරදි අදහසක් කියන්න බෑ. ජනතාව අවුලවන, වාර්ගික අදහස් අවුලවන, ජාතිවාදයේ අවුලවන, එහෙම නැත්නම් විස බීජ පතුරවන වැරදි දේවල් මාධ්‍යයේ පළ කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි අපේ සීමාව කියලා කියන්නේ. එහෙම කතා කරන්න දෙන්නේ. හැබැයි ඉතින් කුණුහරුප හිතන එක නවත්තන්න පුළුවන්ද? ඒ ජාතිවාදී මේ මොකක් හරි වර්ගවාදී අදහස් හරි විනාශකාරී අදහස් හරි හිතන එක නවත්තන්න පුළුවන් නීතිය. එහෙම හිතන්න බෑ. හිතුවොත් බලාගෙනයි අත්තරංගුවට හොයන්නේ. අපි ගැන මොනවා බලන් ඉන්න අය හිතේනවද දන්නේ නේද? බලන් ඉන්න මොනවා හිතනවද දන්නේ. හිතන එක. පුංචි කාලේ ඉඳලා දරුවෝ හිතන විදිය වෛද්‍යතුමා ඔබතුමා ඒ පැත්ත ගැන විශේෂඥයෙක්. දැන් දරුවෝ හිතන විදිය සීමා කරන්න එපා. කොටු කරන්න එපා. දරුවන්ට නිදහස දෙන්න. දරුවන්ගේ හිතන විදිය පුළුල් විදියට හිතන්න දෙන්න කියලා අපි කියනවා. out of the box හිතන්න කියලා කියනවා. කොටු කරන්න එපා, සීමා කරන්න එපා. දරුවන්ගේ ලෝකේ පුළුවන් තරම් නිදහසේ හිතන්න දෙන්න කියලා කියනවා. අපි එතනට අරන් එන්න ඕන සාකච්ඡාව. එතකොට සීමාව කොහෙද තියෙන්නේ? ඔව්. හොඳම තැනකට හසන්ත මහත්තයා මේක ඔබ යොමු කළා. මම හිතන්නේ මෙහෙමයි.
දැන් අපි වැඩිහිටියෝ හැටියට අපි ගොඩාක් දේවල් දන්නවා. දැන් මම ඇත්තටම මනෝ ප්‍රතිකාරවල යෙදෙන කොටත් මගේ අත්දැකීම තමයි දැන් අපිට එන මේ patients නැත්නම් අපි හිතමු අපි ඉන්න සේවාදායකයෝ දැය බැලුවාම හොඳ උගත් අය, හොඳ ඉගෙනගත් අය, හොඳ ඉහළ වෘත්තීන් වල ඉන්න අය තමයි අපිට එන්නේ. හැබැයි එන්නේ මොකටද? හොඳටම බීලා. නෝනට දත් කැඩෙන්න ගහලා. එතකොට හසන්ත මහත්තයා දැන් අර දැනුම දැන් අර අපි ඉගෙනගත්ත දැනුම ඒ දැනුම ඇයි චර්යාවට එන්නේ නැත්තේ? දැන් ඔබතුමා කතා කරන කතන්දර අපි හිතමු දැන් අපේ පොලිස් නියෝජ්‍ය පොලිස්තුමා මතක් කළා වගේ දැන් මේ රියානතුරු දැන් අපේ හැම රියදුරෙක්ම මේ නීතිය ගැන දන්නවා. සාමාන්‍යයෙන් අවබෝධයක් තියෙනවා. අපි රියදුරෙක් ගත්තත් මේ වමෙන් මේ යන්න මෙහෙමයි යන්න ඕන, ඉරි කපන්න හොඳ නෑ, ඩබල් ඉරි මේ සියලු කාරණා මේ අපිට කියලා දෙනවා. මේ මට යන ගමනුත් කියනවා සර් මෙහෙම කැපුවොත් ඉතින් පොලිසියෙන් හිටියොත් අපි ඉවරයි එහෙම කියනවා. හැබැයි ඉර කපයි යන්නේ. ඒ කියන්නේ මිනිස්සු දේවල් දන්නවා. දැනගත්තට මිනිස්සුන්ට ඒක දැන් ඒ දැනුම මොලේ ඇතුළට ගිහිල්ලා දැනුම මොලේ ගබඩා වෙලා ඒකෙන් මිනිහාගේ ඇටිටියුඩ් වෙනස් වෙලා, සිතුවිලි වෙනස් වෙලා, හැඟීම් වෙනස් වෙලා චර්යාවට ඒක ගමන් කරන ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ එකක්. එතන තියෙනවා හසන්ත මහත්තයා ලොකු ગેප් එකක්, හිඩසක්. මොකද දැනුම චර්යාවට එන එකේ ලොකු හිඩසක්. දැන් මෙතුමාලා දන්නවා අපේ පොලිස් නිලධාරියෙක් අර බෙල්ල කැපුවේ. ඒ කතාවරන් බැලුවාම එතුමා ඉතින් පොලිස් සේවයේ ඉතාම ඉහළින් හිටපු කෙනෙක්. හොඳට දන්නවා මේවා. හැබැයි වැරදුනා. දැන් මේ වගේ ඉතාම උගත් අය පරපතල වැරදි කරලා අහුවෙලා තියෙනවා අපිට. එතකොට අර දැනුම චර්යාවකට එන්නේ නැති වෙන්න හේතුව ගැන විද්‍යාත්මක විවරණයන් දැන් බ්‍රේන් සයන්ස් වලින් මතු කරලා තියෙනවා. දැන් හසන්ත මහත්තයා දැන් ඕනම එකක් දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි. දැන් මොලේ ස්වභාවය මොකක්ද? දැන් අපේ මොලේ ස්වභාවය තමයි යම්කිසි බාහිර වශයෙන් උත්තේජයක් පංචේන්ද්‍රයන් තුලින් මොලේට ඇතුල් වෙනකොට ඇහෙන් හරි, කනෙන් හරි, නාසයෙන් හරි, දිවෙන් හරි, හමෙන් හරි මේ උත්තේජය මොලේ ඇතුළට ගමන් කරනකොට මොලය ඒක හඳුනා ගන්නවා. මේ අහවල් උත්තේජය තමයි ආවේ. එතකොට ඒ උත්තේජයට සාපේක්ෂව මොලේ කරන්නේ මොකද්ද? ප්‍රතිචාරයක් නිර්මාණය කරනවා. ඒතර ඒ නිර්මාණය කරන ප්‍රතිචාරය තමයි අපිට තියෙන ගැටලුව. දැන් මේ නිර්මාණය කරන ප්‍රතිචාරය සමාජයට හානි කර නැත්නම්, සංස්කෘතික විරෝධී නැත්නම්, සදාචාරයට විරුද්ධ නැත්නම්, ආගමට විරුද්ධ නැත්නම්, අනිත් අයට පීඩාවක් නැත්නම්, මට පීඩාවක් නැත්නම් ඔන්න අර අපි හිතන සීමාව ඇතුලේ යා ප්‍රතිචාරය නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි අද ඉන්න ගොඩක් මිනිස්සුන්ට තියෙන ගැටලුව තමයි අර උත්තේජයට හදන ප්‍රතිචාරය ඒ විදිහට නිර්මාණය කරගන්න බෑ. ඒකට හේතුව තමයි අර මොලේ ගොඩ නැගෙනකොට, ඊටාම කුඩා කාලේ ඉඳලා මොලේ ගොඩ නැගෙනකොට මොලේ හදා ගන්න ඕන සිස්ටම් එකක් තියෙනවා සඳ මහත්තයා. ඇත්තට මේකේ තියෙන ටූල්ස් ගණනාවක්. දැන් අපි මම නිකන් සරලව කීපයක් කියන්නම්. දැන් ඔන්න ආවේග පාලනය කියලා එකක් තියෙනවා. දැන් අපි හිතමු දැන් මෙතුමා කිව්වා මේ රියානතුරු ගැන. රියානතුරු වලට විදාම වැදගත් සොෆ්ට්වෙයාර් එක තමයි ආවේග පාලනය. කියන්නේ ආවේගයක් කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් හසන් මහත්තයා මෙහෙම හිතන්නකෝ දැන් මට සතුටක්, විනෝදයක්, ප්‍රබෝධයක්, ආශ්වාදයක් ඇති කරන්නා වූ උත්තේජනය අපි වටා තියෙන. අපි තුමු කෑම. හරි සතුටක් ඇති කරනවා දිවිය ගෑවෙනකොට. දැන් මේ ටීවී එකක් දැම්මහම නැත්තම් Facebook එකට ගියාම කවුරු හරි ඒකේ තියෙන කන්ටෙන්ට් එක හරි උත්තේජනකයි. ඒක හරි ජොලි යටක් ඒක. ඒක නැත්තම් අපි ගිහිල්ලා යාළුවොත් එක්ක පාටි එකට වෙලා අර මස් ටිකක් කකා අර බෝතල් ටිකක් තියාගෙන ඕකේ බොන එක අපිරිය වුණත් ඒක මේ කටපිච්චේ නැවුණත් ඒක මොලේ ග්‍රහණය කරගන්න ඒක හෙන්න ජොලි වැඩක් වගේ. ඒක මේ කටපිච්චේන වරක්කු යනකොට ඒ වුණාට මේ මිනිස්සු හිතන්නේ ඒක සතුටුදායක. ඒතර ආවේග කියලා කියන්නේ මගේ මොලේ හඳුනා ගන්නවා මෙන්න මේක ප්‍රියජනකයි කියලා. ඒතර ආවේග පාලනය කියන්නේ මොකද්ද? ඒ ප්‍රියජනක උත්තේජය. ඒ ප්‍රියජනක උත්තේජය මට සහ මගේ සෞඛ්‍යයට සහ තව කෙනෙකුට හානි නොවන පරිදි මේක පවත්වා ගන්න. හිතන්නකෝ දැන් මම වාහනයක් ගත්තා. වාහනයක් ගත්තාම මට දැන් හදිස්සි යන්න. එහෙන් යනවා, වමෙන් යනවා, දකුණෙන් යනවා. මම දැක්ක ඊයේ පෙරේද මම දැක්කා මේ ප්‍රයිවට් බස් එකක් එක රෝදයක් මේ පේමන්ට් එකේ තියාගෙන යනවා. එහෙම යනවා මිනිස්සු යන පේමන්ට් එක අර කඩ කොන්ක්‍රීට් කෑලි උස්සලා දාලා තියෙන ඒකක එක රෝදයක් තියාගෙන යනවා.
ඒ තරම් හදිස්සි මෙයාට. හැබැයි යාගෙන් අහලා බැලුවොත් කියන්නේ ඒක වැරදි. ඒක වැරදි. ඒතර ආවේග පාලනය කියන එක අපි හිතමු ඒ අපේ රියදුරු මහත්තයාගේ හැදිලා නැත්නම් අර කියන අපේ දරුවන්ගේ එක ගොඩ නැගිලා නැත්නම් එයාට හසන්ත මහත්තයා තියෙන ප්‍රශ්නේ තමයි අර එයාට ප්‍රියජනක උත්තේජයක් සතුටුදායක දෙයක් එනකොට පාලනයක් නැතුව අන්න සීමාව පැනගෙන කරන්න පටන් ගන්නවා. සීමාව පැනගෙන කරන්න පටන් ගන්නවා. දැන් සමහර අය ඉන්නවා කාන්තාව පසුපස යනවා සීමාවක් නැහැ. දැන් මට එක පුද්ගලයෙක් හම්බුණා කාන්තාව 30ක් පසුපස ගිහින් තියෙනවා. ඊටම වැදගත් ඉහිල මහත්තයෙක්. කාන්තාව 30ක් පසුපස ගිහින් තියෙනවා එයා. තාමත් කන්ට්‍රෝල් නැහැ යාට. ඒතර අර තමන්ට සතුට විනෝදේ ඇති කරන දේවල් එයාට පාලනය කරගන්න බෑ. ඔන්න එක පැත්තක්. අපි හිතමු තව පැත්තක් ගමු දැන්. දැන් ඔන්න තව software එකක් තියෙනවා මොලේ. ඒකට කියනවා ආවේග පාලනය කියලා. මේ චිත්ත වේග පාලනය කියලා. දැන් ඔන්න අපිට දුක ඇති වෙනවා, සතුට ඇති වෙනවා, තරහ ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙනවා. මේවා ස්වභාවිකව මනස තුල හට ගන්නා වූ දේවල්. ඒතර මගේ තරහා තව කෙනෙකුට හානි කර නැත්නම් මට හානි කර නැති විදිහට පිට කරගන්න එක මිනිස්සෙක් දැන් සමහරට එන පීඩාකාරී උත්තේජයකට අපි වහුවෙලා ඇති. ඒක මට තරහ යනවා. හැබැයි මගේ මොලේ සමත් වෙන්න ඕන ඒ තරහා මැඩගෙන අර ගානට අරන පිට කරගන්න. ඒක තමයි මොලේ ක්වොලිටි එක. දැන් ඊළඟට අපි හිතමු දුක. දැන් සමහරට අපිට දුක ඇති වෙන්න පුළුවන්. දැන් මගේ ළඟම ඉන්න කෙනෙක් කොරෝනා හැදිලා මිය ගියා. අපිට ඉතින් කන්න බෑ, නාන්න හිතෙන්නේ නැහැ, ඇඬෙනවා, නිින්ද යන්නේ නැහැ. අපිට මේක සතියක් එකමාරක් දෙකක් තියෙනවා. අපි කියනවා grief reaction කියලා වචනයක් පාවිච්චි කරනවා. කියන්නේ දුක తాවකාලිකව පවතින. හැබැයි හසන්ත මහත්තයා දුක සති ගණන් මාස ගණන් එක දිගට යනවා නම් අන්න සීමාව පැනලා දැන්. ඒ පාර අපි එකට කියනවා විෂාදය කියලා. මොන දැන් විෂාදය ડિප්‍රෙෂන් නැතිලේ පාර සීදී නසා ගන්න හිතෙනවා, ගඟට පනින්න හිතෙනවා. දැන් ඒ පාර ඔන්න දැන් ඔය එල්ලිලා මැරුණා, බාල් කෙල්ලුණා, සාරියක් දාලා එල්ලුණා කියලා දැන් අපිට එන්නේ ඒව තමයි ඊට පස්සේ ડિප්‍රෙෂන් වලට කන්වර්ට් වෙලා. දැන් අපි හිතමු ඔන්න දැන් ළමෙක් ඉන්නවා. දැන් කෙනෙක් මාත් එක්ක කතා කරනකොට අඳුරන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මට දාඩිය දානවා නම් මගේ කට වෙවුලනවා නම් දැන් හිතන්නකො මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඇවිල්ලා මට නිකන් පපුව ගැහෙනවා හොගාලා ඇතුලින් දඩ ගාලා බිත්තර තම්බන්න වගේ හත් දෙනවා දාඩිය දානවා මට වචනේ ඉන්නේ දැන් මට මේ අනවශ්‍ය බයක් එනවා දැන් මේ හසන්ත මහත්තයා මං ගැන මොනවද හිතනවද දන්නේ නැහැ මට මේ ප්‍රෝග්‍රෑම් එක මොන කරගන්න බැරි වෙයිද දන්නේ මේකේ කලන්තේ දාලා මාව වැටෙයිද දන්නේ මේ පුටුවේ කීයක සිතුවිලි එනවනම් මොලේ ඇතුලේ දැන් මේ දවස්වල ළමෙක් එනවා මට එම මේ ගේ ඇතුලේ ඉන්නේ එළියට බයින්නේ පුදුම බය. ඒ කියන්නේ එයා දිහා මිනිහෙක් බැලුවොත් කලන්තේ දාන සයිස් එකට වැටෙනවා. ඉතින් දැන් අපි පුදුම අමාරුවෙන් දැන් බෙහෙත් දීලා ප්‍රතිකාර කරලා දැන් සෑහෙන මට්ටමකට අරන් දෙනවා. නමුත් එහෙමයි ඉන්නවා. අන්න ඒකට අපි කියනවා ඔන්න දැන් බීතිකාවක්. සෝෂල් දැන් මේ දවස්වල හරියට ළමයි ඉන්නවා මේ කොරෝනා හැදෙයි. කියලා දැක ළමයි කැම්බෙලේම හුස්ම ගන්න පුළුවන්ද බැරිද? හුස්ම ගන්න පුළුවන්ද බැරිද චෙක් කරනවා. ඉතින් අන්න එහෙම දැන් බය කියන එක අනවශ්‍ය විදිහට සීමාව පැනලා යනවා නම් අන්න ඒකතර මානසික ගැටලුවක් වෙනවා. මානසික ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අසත් මහත්තයාර දැන් අර සිතුවිලි අපේ මොළය ඇතුළේ තියෙන සකස් වෙලා තියෙන ආකල්ප ඇටිටියුඩ් මේවා ඇත්තටම ආපහු අපි යනවා අපේ පරමාතුරු ගාවට මුල්ලමාවිය සංවර්ධනය කියන එක. දැන් හැබැයි මේක ධනාත්මක පැත්තක් දියුණු වෙලා තියෙනවා. අපේ පියල් නිශාන්ත එමතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් මේකට ජාතික කමිටුවක් හැදලා අපේ මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් දැන් ඒකට ජාතික ප්‍රතිපත්තියක් හැදලා දැන් වැඩේ ඔන්න සාර්ථක වුණා. අපි සෑහෙන සටනක් දුන්න වැඩේට දැන් ඇත්තටම මේක අපේ GLP සමතුමායි අධ්‍යාපන ලේකම්තුමයි ඔක්කොම එකතු වෙලා දැන් මේක ජාතික වශයෙන් දැන් තල්ලු කරගෙන එනවා. දැන් ඒක තව අවුරුද්දක් යනකොට මේ ප්‍රශ්නේ අපිට විසඳෙයි. මොකද අපේ රටේ නොතිබිච්ච දේ තමයි අර මුල්ලමාවිය සංවර්ධනයේ තියෙන ගැටලුව තමයි අද මේ සමාජයේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් මේ මුල්ලමාවිය සංවර්ධනයේදී සිද්ධ ගොඩනැගිය යුතු අර බ්‍රේන් සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් අඳුනන් තියෙනවා. ඒ සිස්ටම් එක හරියටම ගොඩනැගුණ නැති වුණාම අසන්ත මහත්තයා ගැටලුව තියෙන්නේ අපි තරුණ වියට එනකොට අපි අර එක්තරා වයසකට එනකොට අර කියන දේවල් කරන්න බෑ. මොකද උගත්කම තියෙන්න පුළුවන්. බුද්ධිය තියෙන්න පුළුවන්. බුද්ධියෙන් අපි ඩිග්‍රී අරගෙන රෝමියෝ තියෙන්න පුළුවන්. හැබැයි චර්යාවේ කෑලි සෑහෙන්න අවුල්. ඉතින් ඒ නිසා අසන්ත මහත්තයා දැන් අර අපි සීමාවන් පනවනවා කියන කාරණාවේදී අනිත් එක මම තව එක කාරණාවක් මෙතන ඔබතුමාට මතක් කරන්න මේ අවසන් කරන්න කලින් දැන් මෙහෙම එකක් තියෙනවා. මේක මේ අපේ හාමුදුරුවන්ගෙන් අවසර අරන් මම බුදුහාමුදුරුවෝ මේ ගැන කිව්ව කතාවත් කියන්නම්.
දැන් ඔය මනෝවිද්‍යාඥයෝ පෙන්නනවා දැන් අපේ මොලේ දැන් පොඩි කාලේ ඉඳලා ගොඩ නැගෙනකොට මොලේ තියෙනවා ධාරිතාවයක්, මොලේ තියෙනවා නම්‍යතාවයක්. tendency and capacity කියලා. දැන් හසන්ත මහත්තයා දැන් අපේ මොලේ ගොඩ නැගෙනකොටම මොලේ tendency එක නැත්තම් මොලේ යොමු වීම තියෙන්නේ වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට, පලිගැනීමට, දුකට, කම්මැලිකමට, නිදියන්ට, පලිගණ්ඩ, එකට එක කරන්න, ද්වේෂ කර කර යන්න පුදුම ආසාවක් දක්වනවා. මේ ඊටාම ඉහළ අය පවා පුදුම ආසයි ඒකට. වරක් බුදුහාමුදුරුවෝ එක තැනක අපේ හාමුදුරුවෝ නිවැරදි කරන්නනේ මාව වැරදි නම් මම මේ සූත්‍ර පිටකය හරි ආසයි කියවන්න ඉතින් මම ඕක කියනකොට එක තැනක බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මේ වැසි ජලය මේ සියලු ජල පාරවල් වැසි ජලය ගංගා දැලය මේ ඇල පාරවල් මේ සියලුම දේවල් සාගරයට බර වෙලා මේක ගලාගෙන යනවා වගේ මේ තණ්හාවෙන් විකෘති වූ මානසික ක්‍රියාවලිය දුකට, වෛරයට, ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට බරව පවතිනවා කියලා. ඒක මේ අපේ තණ්හාව විසින් හදපු විශාල බරපතල ප්‍රෝග්‍රෑම් එකක් මොලේ ඇතුලේ. හැබැයි හසන්ත මහත්තයා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනිත් පැත්තට මේක මැඩලන්න මේ තණ්හාව විකෘති කරපු අපේ මානසික ක්‍රියාවලිය මැඩලන්න ඔබ ගොඩනැගිය යුතු ධාරිතාවයක් තියෙනවා කියලා. ඒ තමයි අපි හිතන්නකො දැන් අපි පුහුණු කරලා දැන් අපිට දැන් වැඩේ තියෙන හැමෝටම හසන්ත මහත්තයා දැන් මට ඔබතුමා මට බැන්නොත් මට පුහුණු වෙන්න ඕනේ නැහැ නේ කේන්ති ගන්න. කේන්තිය නිකම්ම එනවා. අපි කවුරුත් පන්ති ගිහිල්ලා නැහැ මේ ඊර්ෂ්‍යාව පුහුණු වෙන්න. අපි කවුරුත් පන්ති ගිහිල්ලා නැහැ ක්‍රෝධය පුහුණු වෙන්න. අපි කවුරුත් පන්ති ගිහිල්ලා නැහැ මේ ඔය නිදිමත ගන්න පුහුණු වෙන්න. හැබැයි අපි පන්සලේ ගිහිල්ලා මෛත්‍රිය ගන්න පුහුණු වෙනවා. අපි මෛත්‍රී භාවනා කරනවා. අපි කරුණාව වඩන්න ඕන. ඒතර හසන්ත මහත්තයා දැන් අපිට පුහුණු වෙන්න වෙලා තියෙනවා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, අවංකකම, ඍජුකම, පරිත්‍යාගශීලී බව, දාණය, පිළිවෙලට වැඩ කිරීම, ඉලක්කයකට වැඩ කිරීම. අර අපි කියන්නේ අර දැන් ওই 20 වෙනි ශාස්ත්‍රයේ කුසලතා අර එක ඒවා ජීවන කුසලතා අර එක එක විදිහ තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකට ස්වභාවික නම්‍යතාවයක් නේ. මේක වීරය යොදලා පුහුණු වෙලා සෑහෙන වෙහෙසක් අරගෙන තමයි මේක ගොඩනගා ගන්න වෙලා තියෙන්නේ. ඒතර හසන්ත මහත්තයා අපේ තියෙන ගැටලුව තමයි මේ පුහුණු වීම අපි කරන්නේ. එතකොට වෙන්නේ මොකක්ද? අර ස්වභාවික නම්‍යතාවයේ ක්‍රියාත්මකයි. ඒතර බුදුහාමුදුරුවෝ මං හිතන්නේ මේ පුහුණුව උපරිම තලයකට ගෙනහල්ලා දැන් රහතන් වහන්සේ කෙනෙක් හරි කවුරු හරි නිකන් මට හිතෙන දේ තමයි අර ටෙන්ඩන්සි එක නම්‍යතාවයේ හැම වෙලෙම පවතින්නේ මෛත්‍රියට, කරුණාවට, මුදිතාවට තමයි මනස වැඩ කරනවා ඇත්තේ. දැන් අපි කොච්චර මේ බණ දේශනා කරත් අපිටත් තරහ යනවා ඩක් ගාලා. ඒ ටෙන්ඩන්සි එක. ඒකට හේතුව රිචඩ් ඩෝකින්ස් කියන ඥාන විද්‍යාඥයා එක තැනක පෙන්වන අසන්ත මහත්තයා ඒකට හේතුව තමයි කියලා මේ ගහණය විනාශ කරන්න ස්වභාව ධර්මයේ තියෙන අවශ්‍යතාවය. ඒ කියන්නේ අපි හිතන්නකො අපි හැමෝම මෛත්‍රියට ටෙන්ඩන්සි එකක් තිබ්බනම් යුද්ධ නැහැ, ගහගන්න නැහැ, මරා ගන්න නැහැ. ඒතකොට ගහණය වැඩි වෙනවා. එතකොට ගහණයට විරුද්ධ ක්‍රියාවලියක් තමයි දැන් ඔය ස්වභාව ධර්මයේ කළා තියෙන්නේ. ඒ නිසා දැන් අපි හැමෝටම සිද්ධ වෙන හසන්ත මහත්තයා වීරය කළා අර මනසේ තියෙන යහපත් පැත්ත ගොඩනගන්න. එතකොට නම්‍යතාවය අඩු වෙලා මිනිස්සුන්ට පුළුවන් වෙයි කියලා මම හිතනවා අර යහපත් ජීවන පැවැත්ම අර සීමාව ඇතුලේ ඉඳගෙන තමන්ගේ ජීවනය ගෙනියන්න අර බුදුදහමේ එන අර ප්‍රායෝගික පැත්ත භාවිතාව යොදවන. එතකොට ඔය සියලු මානසික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න අවසන් වෙනවා. ඒක කරන්නේ අමාරුයි. සියලු ජල ධාරාවන් මුහුද දෙසටම යන්නාසේ අපේ ආශාව, තණ්හාව හැසිරෙන්නේ කොහොමද කියලා ඔබතුමා මතක් කරලා දුන්නා. දැන් බලන්නකෝ පුදුමාකාර ආශාවක්නේ. ආශාවේ සීමාවක් නැහැ. අපිට මුදල් උපයන්ට ආසයි. මගේ ලොකු ආශාවක් තියෙනවා කොහොමද ලස්ස 10ක් හොයාගන්න කියලා. ඉතින් කියනවා ලස්ස 10ක් හොයාගත්තාම හරි කියලා. ලස්ස 10 හෙව්වට පස්සේ ඊට පස්සේ මේක 20ට 30ට මේක ඉවරයක් වෙන්නේ නැහැ. මේක කවදාවත් මේ මුදල් ඉපයීමේ ආසාව නැති වෙන්නේ නැහැ. දියුණුව කරා යන ගමනක මුදල් අවශ්‍යයි තමයි. හැබැයි මේක ආසාවක් බවට පත් වුනහම, තණ්හාව බවට පත් වුනහම මේක කවදාවත් පොඩි බැඳලා රැස් කරලා උපයලා කවදාවත් වෙන එකේ සීමාවක් නැහැ. හැබැයි අසීමිත ආසා
අපි සපුර ගන්නට උත්සාහ කරන සීමිත සම්පත් වලින්. කාලේ රන් හා සමානයි කියලා අපේ හැමදෙරුනේ තියෙනවා. අපි කාලයට සීමාව දන කාල සීමාව කියලා කියන්නේ දැන් දොරමඩලාවටත් යම්සි කාල සීමාවක් තියෙනවා. සීමාවක් ඇතුලේ තමයි අපි මේ කාලේ රන් හා සමානයි කිව්වට ඒකත් බලන්න කොයි තරම් යල් පැනලාද කියලා. දැන් රන් වලට උපමා කරන්නේ කොහොමද? රත්තරන් උණු කළොත් එහෙම කොහේ හරි වාෂ්ප වෙලා කොහේ හරි ගිහිල්ලා කොහේ හරි ඒක ආයි තියෙනවා. කාලය ගියොත් ගියාමනේ ගන්න බෑනේ. ඉතින් කාල සීමාවකට යටත් වෙලා අපි සීමාව ගැන කතා කරමින් ඉන්නේ. මට අවසන් පාලක මැදට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා.